ආනාපාන සති භාවනාව එහෙමනම් අපි ආනාපාන සති භාවනාව ටික වෙලාවක් කරමු. අර මුලින් මතක් කරපු විදිහට නෙට් එක පියාගන්න. බිම වාඩි වෙලා ඉන්න අපහසු නම් පුටුවක වාඩි වෙනත් කමක් නැහැ. ආනාපාන සති භාවනාවේදී සඳහන් කළ යුතු විශේෂ කරුණක් හැටියට ඉරියව්ව විශේෂයෙන්ම සඳහන් කරනවා. පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. කලක් බැද උඩුකය ඉරිජුව තබාගෙන. එතකොට ශරීරයෙන්ුත් යමක් එතන කරන්න තියෙනවා. ඒ තමයි අපේ ශරීරය ඊට සුදුසු ආකාරයෙන් පිහිටුවා ගැනීම. පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය. එතකොට පළක් බැඳගෙන කර්මස්ථානයට අභිමුඛ කරගෙන සිත උඩුකය කෙලින් තබාගෙන සෝ සතෝ අස්සසති සිහියෙන්ම ආස්වාස කරයි. සතෝ පස්සසති සිහියෙන්ම ප්‍රස්වාස කරයි. මේ තමයි මුල. මේ පිළිබඳව මම විශේෂ මතක් කරන්න යන්නේ නැහැ. කාලිමදි නිසා. එහෙමනම් දැන් නෙට් එක පියාගෙන අපි අර මුලින් කිව්ව ආකාරයටම ශරීරය ගැන බලලා Tamanට පහසු වෙන වැඩි වෙලාවක් දැනට 4ට 5යි 4 මාර වෙනතුරු පැය භාගයක්. පැය භාගයක කාලයක් අපිට ඉරියව්ව වෙනස් කරන්න නැතුව එකම ඉරියව්වකින් වැඩි වෙලාවක් වැඩි කාලයක් ගත තැන්පත් කරගෙන සිත සංසුන් කරගෙන භාවනා මානසිකාරයේ තුල කටයුතු කරන්න පුළුවන් පරිසරයක් පුළුවන් ස්වභාවයක් මේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව තුල තියෙනවාද කියලා ඔබ බලන්න. වෙනසක් කරගන්න ඕනේ නම් කකුල ටිකක් තද වෙලා තියෙනවා, කුඳ පොඩ්ඩක් ඇද වෙලා තියෙනවා, බෙල්ල ඇද වෙලා එහෙම තේරෙනවා නම් හිතෙනවා නම් ශරීරේ පිළිවෙලකට වැඩි වෙලාවක් හොඳින් නොසොල්වා නොසෙල්වී ඉන්න පුළුවන් විදියට සිරුර හදාගන්න. හදාගෙන අදිෂ්ඨාන කරගන්න මුලින් අපි අදිෂ්ඨාන කළා වගේ. තුනුරුවන්ට ජීවිතේ පූජා කරලා තුනුරුවන් සමා කරගෙන අදිෂ්ඨාන කරගෙන භාවනාවට අවතීර්ණ වෙන්න. උදේ සිහිපත් කරපු නිසා මම මේ අවස්ථාවේ පිළිබඳව සිහි කරන්න යන්නේ නැහැ. හේතුව අපට කාලේ අවශ්‍යයි භාවනාවට. දැන් එහෙම අදිෂ්ඨාන කරගෙන ඉවර නම් ඔබේ හිස මුදුනේ පටන් පාදාන්තය දක්වා වරක් දෙවරක් තුන් වරක් විතර බලන්න. හිස මුදුන, නළල, මුහුණ, බෙල්ල, උරහිස්, තෑත පහළට පපුව, උදරය, එවැගේම උකුල, කලව, දණහිස්, කෙන්ද, වලලුකර, විලුඹු, යටිපතුල්, පිටිපතුල්, පා ඇඟිලි දක්වා මතු පිටින් ඔබ වාඩි වෙලා ඉන්න ආකාරයේ මතු පිටින් බලාගෙන යන්න. ඉහළ සිට පහළට, පහළ සිට ඉහළට වරක් දෙකක් තුනක් වගේ බලන්න. කලබලෙට ඉක්මන් වෙලා
කලබලකාරීව බලන්න එපා. උඟක් ප්‍රමාද වෙවි බලන්නත් එපා. සාමාන්‍යයෙන් ප්‍රමාණයට බලාගෙන යන්න. එක තැන නතර වෙලා බලාගෙන ඉන්න එපා. ඒ වගේම දුවගෙන යන්නත් එපා. මධ්‍යස්ථ ගමනින් බලාගෙන යන්න ඉහළ සිට පහළට පහළ සිට ඉහළට ශරීර කෝඩුව. එහෙම බලලා ඉවර නම් දැන් ඔබ ඒ බලන එක නතර කරන්න. බලන එක නතර කරලා ඔබේ නාසිකාව අග හෝ උඩුතල අග සිත රඳවා ගන්න. එතන සිත රඳවාගෙන නිහඬව ඉන්න. කිසිවක් කරන්නේ නැතුව උඩුතල අග හෝ නාසිකාව අග සිහිය පිහිටුවාගෙන සිත රඳවාගෙන සිහියෙන් බලාගෙන ඉන්න. කිසිවක් කරන්නේ නැතුව සිත ගන්න නාසිකාව අගට උඩුතල අගට ගන්න. ඒ සමීපයේ සිත රඳවා ගන්න. රඳවාගෙන කිසිවක් හිතන්නේ නැතුව කිසිවක් කරන්නේ නැතුව නිහඬව මොහොතක් බලාගෙන ඉන්න. කිසිම දෙයක් නොකර සිහියෙන් බලාගෙන ඉන්න. නාසිකාවක හිත රඳවගෙන. දැන් බලන්න ඔබට දැනෙන්නේ කොහොමද? හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා. ස්වභාවිකව හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා. අන්නේ ස්වභාවිකව සිදුවෙන ක්‍රියාවලියට ඒ ස්වභාවයට ඉඩ හැරලා සිහියෙන් නුවණින් බලාගෙන ඉන්න. හුස්ම රැල්ල ඇතුළට යන විට හුස්ම ඇතුල් වෙනවා කියලා දැනගන්න. ඇතුල් වෙච්ච හුස්ම පිට වෙන අවස්ථාවේ හුස්ම පිට වෙනවා කියලා දැනගන්න. ඒ අවබෝධයෙන් කිසිවක් නොකොට සිහියෙන් නුවණින් බලාගෙන ඉන්න.
ඔය අතරතුර දීර්ඝ හුස්ම රැල්ලක් නම් දීර්ඝ හුස්ම රැල්ලක් බව අවබෝධ කරගන්න. දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති. දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති. දීර්ඝ හුස්ම රැල්ලක් නම් දීර්ඝව ආශ්වාස කරනවා, දීර්ඝ ආශ්වාසයක් කියලා දැනගන්න. දීර්ඝ ප්‍රශ්වාසයක් නම් දීර්ඝ ප්‍රශ්වාසයක් කියලා දැනගන්න. ඒ තරම් දිග නැති කෙටි ආශ්වාසයක් නම් කෙටි ආශ්වාසයක්, කෙටි ආශ්වාසයක්, කෙටි ප්‍රශ්වාසයක් නම් කෙටි ප්‍රශ්වාසයක්, කෙටි ප්‍රශ්වාසයක් කියලා දැනගන්න. ඔය ඉන්න අතරතුර හිත දුවනවා නම් හිත දුවනවා කියලා වරක් එකක් මෙනෙහි කරලා ආපහු ආනාපාන සතියටම යොමු කරන්න. මතක් වෙනවා, කල්පනා වෙනවා, එහෙමනම් මතක් වෙනවා, කල්පනා වෙනවා කියලා ඒ සිත මෙනෙහි කරලා ආපහු භාවනාවටම යොදවන්න. හුස්ම රැල්ල යම් විදියකින් සිවුම් වෙලා නොදැනී යන අවස්ථාවක් ආවොත් අපි ඒ අවස්ථාවට කියනවා අසම්බයම් කියන අවස්ථාව. ඊට පෙර ඔය ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ල සම්පූර්ණ වැටෙනවා කියන්නේ හුස්ම රැල්ලේ ආරම්භය පටන් ගැනීම පේනවා, දැනෙනවා. අවසානය පේනවා, දැනෙනවා. එහෙම වුණොත් ඒ තමයි සබ්බකාය පටිසංවේදී අසසිස්සාමීති සික්ඛති කියන අවස්ථාව. සම්පූර්ණ හුස්ම රැල්ලේ පටන් ගැනීම අවසානය හුස්ම රැල්ලේ මැද තමන්ට පැහැදිලිව පේනවා, දැනෙනවා. ඔන්න හුස්ම ආරම්භ වුණා, පටන් ගත්තා. ඔන්න අවසාන වුණා. මුල ආරම්භයත් අවසාන කෙරවල පේනවා. එතකොට මැද තේරුම් ගන්න පුළුවන්. මුල මැද අග තුන් අවස්ථාවම දැන ඉගෙනගෙන තේරුම් අරගෙන සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති.
සියලුම ආශ්වාස ප්‍රශ්වාස කය හුස්ම රැල්ල දකිමින් දනිමින් ආනාපාන සති භාවනාව තුළ නිරත වෙනවා. ඒකත් අර විදිහටම ආශ්වාස ප්‍රශ්වාස ආදි වශයෙන් වඩන්න පුළුවන්. වේදනාවක් කැක්කුමක් රිදුමක් කසන ගතියක් නලියන ගතිය දැනුනොත් එයත් මෙනෙහි කරන්න. වේදනාවක් කැක්කුමක් රිදුමක් නලියන ස්වභාවය දැනෙනවා කියලා මෙනෙහි කරලා ඒ වේදනාව කැක්කුම රිදුම නොදැනී ගියොත් නොපෙනී ගියොත් ඒ උපන් වේදනාව ඒ රිදුම කැක්කුම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ත්‍රිලක්ෂණයට හරවලා ආපහු ආනාපාන සතියේටම යොමු වෙනවා. යම් කෙනෙකුට තේරෙනවා නම් වැටහෙනවා නම් හුස්ම රැල්ල සංසිඳිලා පස්සම්බයං කාය සංකාරං අසසිස්සාමි සික්ඛති පස්සම්බයං කාය සංකාරං අසසිස්සාමි සික්ඛති. එහි අදහස ආස්වාස සංසිඳවමින් ආස්වාස කරන ප්‍රස්වාසයේ සංසිඳවමින් ප්‍රස්වාස කරන පස්සම්බයං කාය සංකාරං අසසිස්සාමි සික්ඛති. පස්සම්බයං කියලා කිව්වේ සංසිඳවමින්. ඒ කියන්නේ හුස්ම රැල්ල දැන් අර මුලින් වගේ ගොඩාක් දැනෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. කොහොම අඩුවෙන් ලාවට තමයි තේරෙන්නේ. ඉඳ ගන්නකොට වගේ ලොකු හුස්ම රැලි නැහැ. ලොකුවට දැනෙන්නේ නැහැ. බොහොම පොඩිවට චුට්ටිවට ඉඳ හිටලා දැනෙනවා. හැමතිස්සෙමත් නෙමෙයි. ටික වෙලාවක් ගියාට පස්සේ ඔන්න හුස්ම ටිකක් වැටෙනවා. ආයෙ ටික වෙලාවක් ගියාට පස්සේ ඔන්නේ හුස්ම ටික පිට වෙනවා. අර මුල් අවස්ථාව වගේ නෙවෙයි දැන් ගතත් තන්පත් වෙලා හිතත් සංසුන් වෙලා. ඒ නිසා හුස්ම රැල්ල ගොඩාක් අවශ්‍ය වෙන්නේ නැහැ. හිත හුඟා දුර තැන්පත් වුණොත් හුස්ම රැල්ල අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ චතුර්ථ ධානයට සමවැදුණාට පස්සේ හුස්ම රැල්ල වැඩ කරන්නේ නැහැ. හුස්ම වැඩ කරන්නේ. ඒ කියන්නේ අපට හිත සමාධිගත වුණාම හිත තැන්පත් වුණාම
හුස්ම රැල්ල නැතුව යම් කාල සීමාවක් ඉන්න පුළුවන්. යම් කෙනෙකුගේ හිත දුවනවා නම් හුස්ම රැල්ල තුල සිහිය පිහිටවා ගන්න අපහසු නම් හිත දුවනවා නම් හිත කලබල නම් ධර්මයේ පෙන්නනවා ගණනා කියලා ක්‍රමයක් ගණන් කරන ආකාරය ආස්වාස අර හිත දුවන හිත වළක්ව ගන්න උපායක් හැටියට දුවන හිත නතර කරගන්න කරන ක්‍රමයක් ක්‍රමවේදයක් බලන්න ඔබට කවුරු හරි ඉන්නවා නම් ආනාපාන සතියේ හිත පිහිටන්නේ නැතුව හිත දුවනවා නම් හිත කලබලකාරී නම් මෙන්න මේ ගණන් කරන ක්‍රමය බලන්න කරලා මෙහිමයි ඒ ක්‍රමය හුස්ම රැල්ලක් ගන්න අවස්ථාවේ ආස්වාසේ ගන්න වෙලාවේ ආස්වාස 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 එකයි එකයි කියන්නේ එහෙම ආස්වාස එකයි 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 ඊළඟ ප්‍රස්වාසයේදී හුස්ම පිට වෙනකොට ප්‍රස්වාස දෙකයි 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 ආපහු ආස්වාසේ එකයි තුනයි තුනයි ප්‍රස්වාසයේ හතරයි හතරයි ආපහු ආස්වාස කරන පහයි පහයි පහට ගිහින් ආපහු මුලට එන ආපහු මුලට එන ආස්වාස එකයි එකයි ප්‍රස්වාස දෙකයි 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 ආස්වාස තුනයි 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 ප්‍රස්වාස හතරයි 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 ආස්වාස පහයි 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 ප්‍රස්වාස හයයි හයයි හයේදී නතර වෙයි ආපහු මුලට එන ආස්වාස එකයි එකයි ප්‍රස්වාස දෙකයි දෙකයි දැන් ඔහොම හත දක්වා එන එවැදී හතෙන් නවත්තලා ආපහු මුලට යන ආපහු අට දක්වා එන අටෙන් නතර කරලා ආපහු මුලට යන ඊට පස්සේ 9 දක්වා එනවා 9 නතර කරලා ආපහු මුලට යන ඊළඟට 10 දක්වා එනවා ඔන්න ආස්වාස 10යි 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 ඔන්න ගණන් කිරීම එක රවුම ආවා අපි අනිත් රවුම ආයි පටන් ගන්න ආස්වාස එකයි එකයි ප්‍රස්වාස දෙකයි 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 මේ වගේ ගණන් කරන ක්‍රම කීපයක් තියෙනවා මේ එකක් මේ මොහොතේ මතක් කළේ ආනාපාන සතිය තුළ චිත්ත සමාධියක් නැති කෙනෙකුට හිත පිහිටවා ගන්න බැරි කෙනෙකුට හුස්ම රැල්ල තේරුම් ගන්න අපහසු කෙනෙකුට තියෙන උපායශීලීව ඒ හුස්ම රැල්ල අල්ල ගන්න කරන උපායක් හැටියට තමයි ගණන් කිරීම පෙන්වලා තියෙන්නේ හුස්ම රැල්ල හොඳට තේරෙනකොට වැටෙනකොට ගණන් කිරීම නවත්තලා දාන්න. අර පිටට දුවන හිත නතර කරගන්න තමයි ගණන් කිරීම එකතු කරගන්නේ. හිත තැම්පත් වුණාම අවශ්‍ය වෙන්නේ නැහැ ගණන් කරන්න.
අලස ගතිය කියලා මෙනෙහි කරන ඒක දුරු වුණාම ඒ නිදිමත අලස ගතිය කම්මැලිකම අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණයට හරවල ආපහු ආනාපාන සතියට මෙන්න කාමච්ඡන්ද නීවරණයක් එහෙම හදිසියවත් ආවොත් ඒකත් මෙනෙහි කරන්න. කාමච්ඡන්දය කාමච්ඡන්ද නීවරණේ කියලා මෙනෙහි කරලා ඒකත් දුරු කරගෙන ඒකත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ත්‍රිලක්ෂණයට හරවලා ආපහු ආනාපාන සතියට යෙදෙන්න. ඒ අනුසාරයෙන් තරහක් ආවොත් ව්‍යාපාදයක් ආවොත් ඒකත් මම උදේ වරුවේ මතක් කළා බෝට්ටුවකට නැංගුරම් දානවා නැවකට නැංගුරම් දානවා කියලා. නැංගුරම කර්මස්ථානය. ඒ ගැට ගහලා තියෙන ලණුව සිහිය. ඔබ බලන්න ඔබේ සිහිය කර්මස්ථානයේ අරමුණු කරගෙන ඒ වටා පවතිනවද කියලා. නැංගුරම හොඳ නම් ලණුව හොඳ සවිශක්තිමත් නම් ඔරුව මේ අත පාවෙලා නොගිහින් එතන රැඳෙනවා වගේ සිහිය සතිමත් බව හොඳට තියෙනවා නම් අන්න නිමිත්ත තුල සිහිය පවත්වා ගන්නට පුළුවන්. අපි පරිකර්ම නිමිත්තක් වශයෙන් හුස්ම රැල්ල අල්ලාගෙන හුස්ම රැල්ල පාදක කරගෙන වඩන භාවනාවක් තමයි ආනාපාන සති භාවනාව. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සිත ගම් දරුවෙක් වගේ කියලා. ගම් දරුවෝ අපි දැකලා තියෙනවා. ඒ දරුවෝ හදන අම්මලා ඒ දරුවෝගේ පස්සේ නිතරම ඉන්නවා. කෑම ටික කවන්න ඒ දරුවගේ කටයුතු සෑම දෙයක් පාසාම අම්මා ළඟින් ඉන්නවා. ඒ දරුවට ඕනකමක් නැහැ මම බත් කන්න ඕනේ මම ලොකු වෙන්න ඕනේ බෙහෙත් බොන්න ඕනේ ලෙඩේ හොඳ කරගන්න ඕනේ ස්නානය කරන්න ඕනේ. එහෙම දරුවට පුංචි දරුවෙකුට අත දරුවෙකුට නොදරුවෙකුට එහෙම කල්පනා වෙන්නේ නැහැ. ඒ නිසා අම්මා තමයි ඒ දරුවගේ පස්සෙන් ඉඳගෙන හැමදේම දරුවට පුරුදු කරන්නේ. හැබැයි කොච්චර කිව්වත් සමහර දරුවන්ට කියන දේ මතක නැහැ. අමතක වෙනවා.
අර එපා කීපකම තමයි ආයි කරන්නේ. නමුත් අම්මා පසුබහින්නේ නැහැ, කලකිරෙන්නේ නැහැ, දුක් වෙන්නේ නැහැ. මොකද අම්මා දන්නවා අපි දුක් වුණා කියලා, පසුබැස්සා කියලා, කලකිරුණා කියලා දරුවගේ ගමන දරුවා නවත්තන්නේ නැහැ. එයාට තේරුමක් නැහැ. එයාට අවබෝධයක් නැහැ. කලියුත් නොකලියුත් හරියට තේරෙන්නේ නැහැ. ඒ නිසා නිතරම කලියුත් දේවල් වලට වඩා නොකලියුත් දේවල් තමයි දරුවෝ විසින් කරන්නේ. අන්න ඒ වගේ තමයි නොදරුවෙක් ලදරුවෙක් වගේ තමයි අපේ හිත. කිසිම වැඩකට නැතිවට යනවා. අවශ්‍ය දේ කරන්නේ නැහැ. දැන් ළමයාට පොතක් පෑනක් දීලා අම්මා කියනවා මෙන්න මේ අකුරු ටික ලියන්න කියලා. ළමයා මොකද කරන්නේ? අම්මා එහෙ මෙහෙ බලනකොට පොඩ්ඩක් එහෙම මෙහෙ කටු ගාලා බෝලයක් දෙකක් ලියලා ළමයා පණින. අම්මා මොකක් හරි වැඩක් කරන අතරතුර බැලුවම පොත තියෙනවා පෑන තියෙනවා ළමයා නැහැ. බැලුවම ළමයා සෙල්ලම් පිටේ. අම්මා එතකොට ආයෙ දුවලා ගිහින් ළමයා අල්ලගන්න. අල්ලගෙන මන් දැන් කියපු වැඩ ටික ඔය කරාද? ඔව් කරා. බලන්න. බැලුවම එහෙම මෙහෙම අකුරු ටිකක් ලියලා තියෙනවා. ඒක ඔක්කොම කරලා තියෙන්නේ අම්මට ඕනෑවට මිසක් පුතාට ඕනෑවට නෙමෙයි. ඉතින් අම්මා ළඟ ඉඳගෙන ආයෙ අත අල්ලගෙන පුතේ ඔහොම නෙමෙයි අකුරු ලියන්නේ මෙන්න මෙහෙම ලියන්න ඕන. එයාගේ පුතාගේ අත අල්ලගෙන පෑනෙන් අකුරු පුතාට ලියවන. ලියලා පෙන්නන. ඔන්න ඔහොම ලියන්න. ඔය විදියට ලියන්න. අන්න ඒ වාගේ අර නොදරුවෙක් ලදරුවෙක් හදන අම්ම කෙනෙක් වාගේ මේ හිත හදන්නට ඕන. මේ හිතට හොඳ නරක තේරෙනවා අඩුයි. බොහෝ විට ඕනෑ දෙයට වඩා එපා දේවල් වලටමයි දුවන්නේ. වැඩකට නැතිවමයි මතකෙට එන්නේ. ඒ නිසා අන්න එහෙම දරුවෙක් හදන අම්මා කෙනෙක් වගේ හදන්න. තවත් උපමාවක් පෙන්නනවා මේ ගොනෙකුට තනකොළ කැවීම. ගොනෙක් ඉන්නා මේ ගොනාට තනකොළ කවන. නියර තියෙනවා දෙපැත්තේ ගොයම තියෙනවා. නියරේ තනකොළ ටික තමයි ගොනාට කවන්න ඕනේ. ඉතින් ගොනාට තෝන් ලණුවක් දාගෙන කෙවිතක් අතේ තියාන ගොනාට තනකොළ කවන. ගොනා නියරේ තියෙන තනකොළ කන ගමන් දෙපැත්ත දිහා බලන. අර පැත්තයි මේ පැත්තයි දෙපැත්තේ ගොයම තියෙනවා. මේ ගුණ අර ගෝපල්ලගේ ප්‍රමාද දෝෂයක් බලලා ආන් දෙපැත්තට හොස දාන. දෙපැත්තට හොස දාලා දෙපැත්තේ තියෙන ගොයම කන. එහෙම වුණාම ගෝපල්ලා ඉක්මනට ආපහු තෝරන ලණුව ඇදලා ගුණ ආපහු නියරට ගන්නවා. නියරට අරගෙන නියර තුල තනකොළ කවන. හැබැයි ගුණාට එක සැරයක් දෙසරයක් කිව්වා කියලා ඒක මතකෙ හිටින්නේ නැහැ. ගුණා බොහෝ විට අර ගෝපල්ලගේ ප්‍රමාද දෝෂය බලලා ආයෙ උඹරට හොස්සනා. මේ ගුණාට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. මේ ගුණා එපා කියන එකමයි කරන්නේ. මට දැන් කලකිරිලා තියෙන්නේ එපා වෙලා තියෙන්නේ. ඕනෙම නැති ගුණෙක් කියලා එහෙම ගුණා ගැන කලකිරුණා කියලා දුක් වුණා කියලා අනේ මේ ගුණා කියන විදිහට ඉන්නේ නැහැ කියලා අපි මේ දුවනවා කියලා අඬලා දොඩලා එහෙම කරන්නේ නැහැ. මොකද අපි ඇඬුවා කියලා දෙදුවා කියලා දුක් වුණා කියලා ගුණාට තේරෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ හිතත් ඒ වගේ. අපි ගුණාට අර නියරේ තියෙන තනකොළ කවනවා වගේ අපි හුස්ම රැල්ල බලන්න මේ සිතට බාර දෙන්න. ආනාපාන සති හුස්ම රැල්ල බලන්න බාර දෙන්න. එතකොට අපේ හිත හුස්ම රැල්ල තුල වැඩි වෙලාවක් තියෙන්නේ එක්කෝ අතීතයට යන. එහෙම නැත්නම් අනාගතයට යන.
ඔය දෙපැත්තට හොස්ස දානවා. අර ගුණා නියරේ දෙපැත්තට ලියද්දට හොස්ස දානවා වගේ. මේ හිත වෙලාවකට අතීතයට හොස්ස දාන, වෙලාවකට අනාගතයට හොස්ස දාන. අර ගොපල්ලා සිහියෙන් නුවණින් ඉඳගෙන දෙපැත්තට හොස්ස දාන හැම වෙලාවකම තෝන්ලනු ඇදලා ආයෙ නියරේ තනකොළ කවනවා වගේ මේ අපි මේ හිතත් හරියට ගොනෙක් වගේ. කොච්චර හොඳ කරන්න හැදුවත් තේරෙන්නේ නැහැ. කොච්චර මහන්සියෙන් හොඳ දේ යෙදුවත් එතන රැඳෙන්නේ නැහැ. අර දෙපැත්තට හුස්ස දාන ගුණා වගේ එක්කෝ අතීතයට යන. එහෙම නැත්නම් අනාගතයට යන. ඔන්න ඔය දෙපොලෙන් එක පොලකට මේ හිත එහෙට මෙහෙට නිතරම පනිනවා. අර ගොනෙක් හික්මවල ගොපල්ලෙක් වාගේ හොඳට සිහියෙන් බුද්ධියෙන් ඉඳගෙන මේ හිත හික්මවා ගන්නට ඕන. හික්මවා ගන්නට ඕන. ආනාපාන සතියේදී තවත් දැනගත යුතු යමක් තියෙනවා. හුස්ම ගන්නකොට හුස්ම රැල්ල සමග හිත ඇතුළට යවන්නත් එපා පිටපැත්තට යවන්නත් එපා. නාසිකාවක හෝ උඩුතලයක හුස්ම හැපෙන තැන සිහිය පිහිටුවා ගන්න. දැන් සමහර කෙනෙක් උදරයේ පිම්බීම බලනවා. ඒ වගේම පපුව පිම්බීම බලනවා. පිම්බෙනවා හැකිලෙනවා. ඒක විපස්සනා භාවනාවේදී එහෙම කරන්න පුළුවන්. නමුත් සමත භාවනාවකදී එහෙම කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා ආනාපාන සතිය වඩන යෝගියෙක් හුස්ම සමග හිත ඇතුළට යවන්නේ නැහැ. ඒ කියන්නේ පපුව පිම්බෙනවා, බඩ උදරේ පිම්බෙනවා බලන්නේ නැහැ. ඒක මතක තියාගන්න. නාසිකාවක හෝ උඩුතලයක සිහි පිහිටුවා ගන්න. බුදුරජාණන් වහන්සේ උපමා තුනක් පෙන්නනවා. අංගුල උපමාව, දෝවාරි උපමාව, කපචි උපමාව කියලා. අංගුල උපමාව කියලා කියන්නේ කකුල් දෙක නැති කොටෙකුට දරුවෙක් තොටිල්ල බැඳලා දරුවා තොටිල්ලේ දාලා කොටාට කියනවා ඒක තැනක වාඩි කරවලා කොටා මෙන්න මේක පද්දෝ ඉන්නේ කියලා. දැන් අර කොටා තොටිල්ල පද්දන. ඒ කොටා තොටිල්ල පද්දනකොට තොටිල්ල පස්සෙන් කොටා දුවන්නේ නැහැ. එහෙම යාට දුවන්න බෑ. කකුල් දෙකම නැහැ. එයා එක තැනක වාඩි වෙලා ඉන්නේ. හැබැයි ඒ වුණාට එයාට පේනවා තොටිල්ල පැද්දිලා ඉස්සරහට යනවා. තොටිල්ල පැද්දිලා Taman දෙසට එනවා. තොටිල්ල එහාට යනකොට කොටා දන්නවා තොටිල්ල එහාට යනවා. තොටිල්ල මෙහාට එනකොට කොටා දන්නවා තොටිල්ල මෙහාට එනවා. යනකොට යවනවා එනකොට එන විදිහට එන්නේ ඉදාරිනවා. ඒ වගේම ගොඩක් ඈතට තොටිල්ල ගියොත් ඔන්න ගොඩක් ඈතට පැද්දිලා ගියා කියලා ඒකත් දැනගන්න. යම් විදිහකින් තොටිල්ල ළඟට පැද්දිලා ගියොත් එච්චර ඈතට ගියේ නැහැ ළඟට ගියා කියලා ඒකත් දැනගන්න. මේ විදිහට අර තොටිල්ලක දරුවෙක් නලවන කොටෙක් වාගේ හුස්ම රැල්ල සමග හිත ඇතුළට යවන්නේ නැහැ පිටපැත්තට යවන්නේ නැහැ. නාසිකාවක හුස්ම තියාගෙන ඇතුල් වෙනකොට ඇතුල් වෙන බවත් පිට වෙනකොට පිට වෙන බවත් දීර්ඝ හුස්ම රැල්ලක් ලෙස කෙටි හුස්ම රැල්ලක් ලෙස තේරුම් ගන්න. දැන් කොටා දිගට පැද්දෙනවා කෙටිවට පැද්දෙනවා කියලා කොටා කියා ඉන්නේ නැහැ. එයාට තේරෙනවා දිගට පැද්දිලා ගියා කියලා තේරෙනවා. කෙටිවට පැද්දුනා කියලා තේරෙනවා. අන්න ඒ වගේ තමයි ඔබත් මමත් අපි දීර්ඝ ආශ්වාසයේ දීර්ඝ ආශ්වාසයක් බව දැනගන්න. කෙටි ආශ්වාසයේ කෙටි ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියලා දැනගන්න.
මේ දැන ගැනීම ප්‍රමාණවත් කියවනවාට වඩා කියවන එක මුලින් ටිකක් කලාට කමක් නැහැ. හැබැයි මදහරියට එනකොට කිසිවක් නොකොට නිහඬව බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. එතකොට තවත් උපමාවක් පෙන්නනවා දෝවාරික උපමාව. දැන් ඒක කියන්නේ කිව්වොත් වෙලාවමදි. කකචූපම උපමාව කියලා තියෙනවා තවත් උපමාවක්. දෙපැත්තේ දනු සවි කරන ලද බණ්ඩි කියතක් එහෙම නැත්නම් හරස් කියතක් දෙපැත්තේම මිට ගහපු කියතකින් කොටයක් කපනවා දවයක් කපනවා දෙන්නේ දෙපැත්තේ ඉඳගෙන කපනවා කියත තමන්ගේ පැත්තට එනකොට එන්න ඉඩ ආරයි කියත අනිත් පැත්තට තල්ලු වෙලා යනකොට යන්න ඉඩ ආරයි බලහත්කාරයෙන් තල්ලු කරන්නේත් නෑ බලහත්කාරයෙන් ඇදලා ගන්නෙත් නෑ එනකොට ගන්නවා යනකොට යන්න ඉඩ ආරයි අන්න ඒ වගේ තමයි හුස්ම රැල්ල බලහත්කාරයෙන් හුස්ම ගන්නෙත් නෑ බලහත්කාරයෙන් හුස්ම පිට කරන්නෙත් නෑ ඒ ටිකක් මතක තියාගන්නට ඕනේ. Sadhu, 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 sadhu. හතරයි 35යි වෙලාව මේ භාවනාවේ තියෙනවා පස්සම්බයං කාය සංකාරං කියන තැනට ආවහම සිත යම් පමණකට සමාධිගත වුණාම එතරම්දි විපස්සනාවට හැරෙන්න පුළුවන්. අපිට දැන් අර්පණා සමාධියකට යන්න බැරි කෙනෙක් ඉන්නවා. අර්පණා කියන්නේ ධ්‍යාන මට්ටමට හිත දියුණු කරගන්න පුළුවන් නම් ධ්‍යාන මට්ටමට ගිහිනොත් විපස්සනාවට හැරෙන්න පුළුවන්. ඒක ක්‍රමයක්. ඉතින් ඒ මට්ටමට දැන් අපිට ධ්‍යාන ලබන තුරු ඉන්න ගියොත් කවදා ඕක ධ්‍යානෙ ලැබෙයිද අපි දන්නේ නැහැ. තමයි මැරෙනකල් භවනා කරලා අපිට ධ්‍යානයක් ලබා ගන්න බැරි වෙන්නත් පුළුවන්. හැමෝටම ඇතැම් අය ලබා ගන්න පුළුවන්. නමුත් මේ ගිහි ජීවිතය තුළ ඒක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. ඒ නිසා අපි විපස්සනාව පුරුදු වෙන්න ඕන. ඒක නිසායි මම මෙතනදී මතක් කරන්නේ. දැන් ආනාපාන සතියේ දැන් අපි යනවා දීගං වාස්ස සන්තෝ ඒ වගේම රස්සංවා සම්පකාය පටිසංවේදී කියන මේ අවස්ථා පසු කරගෙන යනවා. අස්සම්බයං කාය සංකාරකේ තැනට එනවා. එතන කියන්නේ ආස්වාස ප්‍රස්වාස සංසිඳවමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. අනේ එතෙන්ට මට්ටමක හිත යම් ප්‍රමාණයකට දියුණු කරගෙන කැමති නම් විපස්සනා මේ ආනපේ ධ්‍යාන පැත්තට යන්නේ නැතුව එතනින් මේ විපස්සනාවට හරවන්න පුළුවන්. ඒ කොහොමද? ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙර. දැන් මේ භාවනා කරලා භාවනාවෙන් අපි අයින් වෙනවා. දැන් අයින් වුණා. ඔහොම මිදගෙන සරින්න ඕනේ නැහැ ස්පියාගෙන උනත් පුළුවන්. ඔහොම මිදගෙන විපස්සනාවට හරවන්න. කොහොමද? ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙර. මේ ආධ්‍යාත්මික කයෙහි ඒ කය අනුබලින් වාසය කරන කොහොමද මේ හුස්ම රැල්ල මේ ශරීරයේ මේ හුස්ම රැල්ල කොහොමද සිදු වුනේ බලන්න කොහොමද සිදු වුනේ මෙතෙක් වේලා පැය භාගයක් මම ආනාපාන සති භාවනාව වැඩුවා කියලා මේ
අධ්‍යාත්මික කය පිළිබඳව බලනවා. ඉති අජත්තං වා කායි කායන පසි විහෙරති. මේ කාලය තුල හුස්ම ඇතුල් වුණ පිට වුණ. හුස්ම ඇතුල් වුණ පිට වුණ. මේ ඇතුල් වුණු හුස්ම රැල්ල බාහිර වායු ධාතුව. බාහිර සුළඟ ඇතුළට ආව පිටපැත්තට ගියා. කොහොමද ඒක උනේ? අපේ සිත නිසා. හුස්ම ගන්න ඕනේ කියලා හිතක් පහළ වෙනවා. ඒ හිතත් සමග චිත්තකිරිය වායු ධාතුව ඇති වෙනවා. ඒ චිත්තකිරිය වායු ධාතුව නිසා කාය විඤ්ඤාතිය සිද්ධ වෙනවා. කාය විඤ්ඤාතිය නිසා පෙනහළු පිම්බිලා තිබුණු හැකිලෙනවා. එතකොට හුස්ම පිට වෙනවා. හැකුළුණු පෙනහළු ආපහු හුස්ම ගන්න ඕනේ කියලා හිතනකොටම චිත්තකිරිය වායු ධාතුව ඇති වෙනවා. ඒ චිත්තකිරිය වායු ධාතුව නිසා කාය විඤ්ඤාතිය සිදු වෙනවා. කාය විඤ්ඤාතිය නිසා චිත්තකිරිය වායු ධාතුව පැතිරී යනකොට ආය පෙනහළු පිම්බෙනවා. ඒ කියන්නේ පිම්බෙනවා කියන්නේ අර බාහිර පිටපැත්තේ තියෙන සුළඟ ඇතුළට ඇදීලා එනවා. එතකොට හුස්ම ගැනීමේ සිත චිත්තකිරිය වායු ධාතුව කාය විඤ්ඤාතිය එළඹ සිටි රූපකය. එළඹ සිටි රූපකය කියලා කියන්නේ නාසිකා සිදුරු පෙනහළු ඊළඟට මේ ශරීර කෝඩුව. මෙන්න මේ ධර්ම ටික එකතු වෙලා තමයි මේ පැය භාගයක් විතර මේ ක්‍රියාවලිය සිද්ධ වුනේ. බලනවා එයා ශරීර කෝඩුව කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් හැදුණු දෙයක්. ඒක අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඒකට පෙනහළු සතර මහා භූතයන්ගෙන් හැදිච්ච දෙයක්. ඒකත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ජීව වෙලා කුණු වෙලා නැති වෙලා යනවා. සිදුරු වෙලා යනවා. ඒ වගේම නාසිකාව. ඒක අනිත්‍යයි, දුකයි, නාසිකා සිදුරු. ඒකත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඒ වගේම බාහිර හුළඟ අනිත්‍යයි, දුකයි, අනාත්මයි. එතකොට ශරීර කෝඩුවත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. පෙනහළුත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. නාසයත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. බාහිර හුළඟත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඒ මොහොතේ පැවතුනා වූ සිතද හුස්ම ගන්නකොට තිබුණු සිත නෙවෙයි හුස්ම පිට කරන්නේ. හුස්ම පිට වෙනකොට තිබුණු සිත නෙවෙයි හුස්ම ගන්නකොට. ඒ සිතවිලි එතනම ඇති වෙලා නැති වෙලා කියන. ඒකත් සිත අනිත්‍යයි, දුකයි, අනාත්මයි. එතකොට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වූ නාම රූප දෙකක්. නාම රූප දෙකක්. උදාහරණයක් හැටියට පෙන්නනවා හරියට කම්මල වගේ. කම්මල තියෙනවා. කම්මලේ තියෙනවා මයින්හම. ඒ වගේ මයින්හමේ ඉඳලා සිදුරක් තියෙනවා එළියේ. උදුන දක්වා ලිප දක්වා. ඒ සිදුර බාහිර හුළඟ කම්මලේ වැඩ කරන බාසුන්නේ. බාසුන්නේ මයින්හම අදිනකොට ඇතුලේ තියෙන හුළඟ පිටට යනවා. මයින්හම අතාරිනකොට එළියේ ආපහු උස්සනකොට අතාරිනකොට ආපහු පිට තියෙන හුළඟ අර සිදුර දිගේ මයින්හම ඇතුලට ඇදිලා යනවා. මේ ක්‍රියාවලිය දිගටම සිද්ධ වෙනවා. මේක සිදු වෙන්නේ හේතු ප්‍රත්‍ය නිසා. එකක් තමයි කම්මල මයින්හම නාසයේ එහි තියලා තියෙන සිදුර බාහිර හුළඟ. මෙන්න මේවා
හේතු ප්‍රත්‍ය වෙලා කම්මලේ වැඩ ටික කෙරෙනවා. බාහිර කුලක සතෙක් පුජ්‍යලෙක් නෙමෙයි. සිදුර සතෙක් පුජ්‍යලෙක් නෙමෙයි. මයින්හම් සතෙක් පුජ්‍යලෙක් නෙමෙයි. ඒ වගේම කම්මල සතෙක් පුජ්‍යලෙක් නෙමෙයි. කම්මලේ ඉන්න බාසුන් නැහැ ඒක තමයි. මෙතෙන්දී උපමාවක් හැටියට පෙන්නන්නේ මේ යම් විදියකින් මයින්හම සිදුරු වුණොත් හුලං ගන්න එක කරන්න බෑ. මයින්හම ඉරුණොත් කැඩුණොත් හුලං ඇතුල් වෙන්නේ නැහැ, පිට වෙන්නේ නැහැ. අර එන හුලං එන සිදුර වැහුවොත් ඒක නැති වුණොත් ඒ හුලං එන්නේ නැහැ. කම්මල විනාශ වෙලා ගියොත් මේ ඔක්කොම විනාශ වෙනවා. ඒ වගේ තමයි දැන් මෙතෙක් වේලා අපි හුස්ම ගත්තා, හුස්ම පිට කෙරුවා, මම හුස්ම ගත්තා, මම හුස්ම පිට කෙරුවා, නැත්නම් මේ මම හුස්ම ගන්නවා, මම හුස්ම පිට කරනවා කියන මේ හැඟීමක් අපට තියෙනවා. ඒ හැඟීම නිසා තමයි අපි මම ඉන්නවා, මම ජීවත් වෙනවා, මම කනවා බොනවා කියන මේ වැරදි හැඟීමක්, වැරදි දෘෂ්ටියක්. දැන් මෙතන මේක විපස්සනාවට හරවන කෙනාට පේනවා බාහිර හුලඟ සතෙක් පුජ්‍යලෙක් නෙමෙයි. හැබැයි ඒ බාහිර හුලඟ නැති වුණොත් අපි ඉවරයි. බාහිර හුලඟ නැති වුණොත් අපි ඉවරයි. ඒ වගේම අපේ නාසිකාසිපේ මොනවද දෝෂයක් ඇති වුණොත් හුස්ම ගන්න බැරි වුණොත් බාහිර හුලඟ තිබ්බත් වැඩන්නේ අපේ ජීවිතේ ඉවරයි. වෙනහරු දෙක හිල් වෙලා, සිදුරු වෙලා, දිය වෙලා, නරක වෙලා ගියොත් ඒත් අපේ ජීවිතේ ඉවරයි. ශරීර කෝඩුව කැඩිලා බිඳිලා ගියොත් ඒත් අපේ ජීවිතේ ඉවරයි. එහෙමනම් මේ ශරීර කෝඩුව හේතු ප්‍රත්‍ය නිසා හැදිච්ච පඨවි ආපෝ තේජෝ වායු කියන මහා භූතයන් නිසා පවතින දෙයක්. සතෙක් පුජ්‍යලේක ආත්මයක් නෙමෙයි. බාහිර කුලක සතෙක් පුජ්‍යලේක නෙමෙයි. නායි කියන්නේ සතෙක් පුජ්‍යලේක නෙමෙයි. වෙනහලු කියන්නේ සතෙක් පුජ්‍යලේක නෙමෙයි. ශරීර කෝඩු කියන්නේ සතෙක් පුජ්‍යලේක. ස්ථිර සාර සදාකාලී දෙයක් නෙවෙයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මය. එතනම නැති වෙනවා. සතර මහා භූතයෙන් හැදිච්ච එක. එහෙමනම් ශරීර කෝඩුව තුල සතෙක් පුජ්‍යලේක නැහැ. ඒ වගේම සිත හුස්ම ගන්නකොට තියෙන සිත නෙමෙයි හුස්ම පිට කරන්නේ. ඒකත් එතන ඇති වෙනවා, එතනම නැති වෙනවා. එහෙමනම් හුස්ම ගන්න සිතවිල්ල ඇති වෙලා නැති වෙලා ගියා. ඒ ඇති වෙලා නැති වෙලා ගියේ ඒ සිතත් ඒ සිතවිලි සතෙක් පුජ්‍යලේක නෙමෙයි. ඒක නිත්‍ය සදාකාලී දෙයක්, අනිත්‍යයි දුකයි අනාත්මයි. හුස්ම පිට වෙනකොට පිට කරනකොට තිබුණු සිතත් ඒ චෛතසිකත් එතනම ඇති වෙලා නැති වුණා. අනිත්‍යයි දුකයි අනාත්මයි. එහෙමනම් මේ නාම රූප දෙකම අනිත්‍යයි දුකයි අනාත්මයි. මේ ආධ්‍යාත්මික මේ කය තුල මෙතෙක් වේලා හුස්ම ගැනීමේ ක්‍රියාවලියක් සිදු වුණා. මේ හේතු ප්‍රත්‍ය ධර්ම සමුදායක් මිස සත්වේ පුජ්‍යලේ මේ තුල ඇත්තේ නැහැ කියලා යම් දවසක ප්‍රඥාවෙන් තේරුම් ගන්න. යම් දවසක ප්‍රඥාව අවබෝධ වෙනවා, වැටහෙනවා. එයාට පේනවා මෙතන සතෙක් පුජ්‍යලේ නැහැ. මේ හුස්ම ගන්න පිට කරන සතෙක් පුජ්‍යලේ නැහැ. හේතුඵල ධර්ම. එතකොට මේක විතරක් නෙමෙයි මේ අල්ලපු ආසන වල තියෙන නැත්නම් බාහිර සත්ව ශරීර වල මේ හුස්ම ගැනීම පිටවීම මෙහෙමමයි සිද්ධ වෙන්නේ. එහෙනම් මෙන්න ආධ්‍යාත්මික කය බලනවා, බාහිර කය බලනවා. ඊළඟට ඒක බලනවා සමුදය ධම්මානුපස්සීව, වය ධම්මානුපස්සීව. අර කියපු විදිහටම මෙන්න හට ගන්න ආකාරය, මෙන්න නැති වෙන ආකාරය. අර කියපු විදිහ කොහොමද? මේ දේවල් හේතු කොටගෙන හුස්ම ඇති වෙනවා. මේ දේවල් නැති කල්හි නැති වෙනවා. සමුදය වය. ඇති වෙන්නේ මෙහිමයි. බාහිර කුලඟ, නාසිකා සිදුරු, එනහලු, ශරීර කෝඩුව, සිත, චිත්ත කිරිය වායෝ ධාතුව, කාය විඤ්ඤාතිය මේ සියල්ල එකතු වෙලා මේ හුස්ම ගැනීම පිටවීම
හුස්ම ගැනීම පිටවීම මේ ක්‍රියාවලිය සිදු වෙනවා. සමුදය වය ධම්මානුපස්සීව කායස්මින් මේක නැති වෙනවා. බාහිර කුලක නැති වුණත් මේක නැති වෙනවා. පෙනහළු නැති වුණත් නැති වෙනවා. නාසිකාව නැති වුණත් නැති වෙනවා. ශරීර කෝඩුව නැති වුණත් නැති වෙනවා. හිත නැති වුණත් නැති වෙනවා. දැන් ඔය ඔක්කොම තියෙන ශරීර කෝඩුවේ පෙනහළු දෙකක් තියෙනවා, නහයක් තියෙනවා, බාහිර කුලකක් තියෙනවා, ශරීර කෝඩුවත් හොඳට තියෙනවා. හිත නැහැ. හිත නිරුද්ධ. එහෙනම් හුස්ම ගැනීමේ පිට කිරීමේ ක්‍රියාවලිය සිදු වෙන්නේ නැහැ. කම්මල තියෙනවා බාසුන් නැගිය. කම්මල වහලා දැන්. කම්මල වහලා දැම්මට පස්සේ කම්මල විදිරාපත් වෙලා නැති වෙලා යනවා. ඒ කම්මලට කිසිම කල්පනාවක් නැහැ. මම වෙන කෙනෙක් එක්ක යන්න ඕනේ, වෙන තැනකට යන්න ඕනේ. නිකන් අපරාධි මන් දිරාපත් වෙනවා. ඇයි මෙතන ඉන්නේ? එහෙම කල්පනාවක් කම්මලට නැහැ. බාසුන් නැගියාට පස්සේ බාසුන් අතහැරලා දැම්මට පස්සේ කම්මල එහෙමම දිරාපත් වෙලා පොළොවට පස්සෙලා යනවා. ඒ වගේ තමයි යම් දවසක සිත මේ කයින් අයින් වුණොත් නිරුද්ධ වුණොත් ඊට පස්සේ මේ කයට වෙනහළු තිබ්බට හුස්ම ගන්න බෑ. නාසිකාව තිබ්බට හුස්ම ගන්න බෑ. බාහිර කුලොන් තිබුණාට හුස්ම නිකන් ඇතුල් වෙන්නේ නැහැ. ශරීරෙට බෑ එහෙම හිතලා හුස්ම ගන්න. එහෙමනම් මෙතන තියෙන්නේ හේතු ප්‍රත්‍ය ධර්ම මේ නාම රූප දෙකේ හේතු විතරයි. හිත තියෙනවා. හිත තිබ්බට වැඩක් නැහැ. පෙනහළු කුණු දී වෙලා නරක් වෙලා. බෑ. හිතට බෑ හුස්ම ගන්න තනියම. හිතට හුස්ම ගන්න පෙනහළුත් ඕන. පෙනහළු තියෙන නාසිකාව කවුරු හරි තරහකාරී කීර්ෂ්‍යාකාරී නහය කට දෙක වහලා අල්ලගන්න. එහෙම වුණා ජීවිතේ පවත්වන්න බෑ නියැලෙන්න. එහෙමනම් හේතුඵල ධමයක් තමයි මෙතන තියෙන්නේ. මෙතන හුස්ම ගන්න පිට කරන ස්ත්‍රියක් පුරුෂයෙක් සත්වයෙක් පුද්ගලයෙක් නෑ. හේතුඵල ධමයක් විතරක් පවතිනවා. හේතු නිසා ඇති වෙනවා, හේතු නැති කලින් නැති වෙනවා. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් අත්ති කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. මෙන්න මෙහිම හේතු ප්‍රත්‍යයන් නිසා ඇති වෙන නැති වෙන කය පමණක් ඇත්තේ සිහිය පිහිට. මෙහෙම ධර්මතාවයක් තියෙනවා. හොඳට හොයලා බලනවා, විමසලා බලනවා. සතේ පුද්ගලයේ ආත්මයක් අහු වෙන්නේ නැහැ. ශරීරේ බලනවා මහ භූත විතරයි තියෙන්නේ. සතෙක් නැහැ. එනාරු ටික බලනවා සතෙක් නැහැ. නාසිකා බලනවා සතෙක් නැහැ. බාහිර පුලක බලනවා සතෙක් නැහැ. සතරමහා භූත. එවනම් මෙපමණ කාලයක් මෙතන මම හිටියා, මම ජීවත් වුණා, මම කෑවා බිව්වා, හුස්ම ගත්තා, මම භාවනා කෙරුවා කියලා ආත්ම දෘෂ්ටියෙන් ගත යුතු කිසිවක් නැහැ. ආත්ම දෘෂ්ටියකට වැටෙන්න දෙයක් මෙතන කිසිවක් නැහැ. ඒ වගේ ඒ නිසා අත්ති කායෝතිව පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. එයා සිහියලම සිටිනවා. සතිපච්චුපට්ඨිතා යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිශ්චිතෝච විහෙරති. යම් තාක් ඉදිරියට ඒ සති සමාධි ඥාන බැලීම් පිණිස මේ හේතුව. නවමහ විපස්සනා ඥාන ආදී දේවල් ගැනීමට හේතු වෙනවා මේ ක්‍රියාව. එහෙම බලාගෙන යනකොට නාම රූප ධර්මයෙන් පේන්න පටන් ගන්නවා. මේ නාමය මේ රූපය. නාමයත් අනිත්‍යයි දුකයි අනාත්මයි, රූපයත් අනිත්‍යයි දුකයි. ඒ විදිහට නාම රූප එනිසා අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. මේ උපාදානස්කන්ධ පංචකයේ කෙරෙහි යම් නිශ්චිත බවක් තිබුණා නම් අන්නේ අනිත්‍යයි. අනිශ්චිතෝච පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තෘෂ්ණාව ක්‍රමයෙන් නැතිලා යනවා. නචකින්චි ලෝකේ උපාදීයති. ස්කන්ධ ලෝකේ කිසිම දෙයක් උපාදාන වශයෙන් ගන්නෙ නැහැ.
ඒවම් පිළිකවේ පික්කෝ කායේ කායානුපස්සී විහෙරති මහණෙනි මෙන්න මේ විදිහට කයි කය අනුව බලමින් මේ සසර බය දක්නා යෝගිය වාසය කරන මේ කිව්වෙත් ඊටම කෙටියෙන් විපස්සනාවට හරවන්නේ විපස්සනාව කියන්නේ ඇත්ත ඇති ඇතියෙන් බලන ඇති විදිහට බලන්න පුරුදු වෙන මෙච්චර කාලයක් බලලා තියෙන්නේ බලන්නේ බැලුවේ වැරදි විදිහට නැති දෙයක් ඇති විදිහට හිතුවා මම හුස්ම ගත්තා මම භාවනා කරුවා මම ආනාපාන සතිය වැඩුවා මේ Tamanට අයිති නැති මේ සතර මහා භූතයන්ගෙන් ලැබිච්ච හේතුඵල ධර්ම ඇති වෙන නැති වෙන චිත්තචෛතසික ධර්ම ටික මම මගේ කියලා තෘෂ්ණාවෙන් ආසාවෙන් අල්ලාගෙන හිටියා අන්න ඒ වැරදි දෘෂ්ටිය ආත්ම දෘෂ්ටිය නැති වෙලා නියම මේ අවබෝධය ප්‍රත්‍යක්ෂ ඥාන දර්ශනේ මේක කරගෙන යද්දි පහළ වෙනවා. ඉතින් වෙලාව හරි දැන් විනාඩි 5යි තියෙන්නේ 5ට මම කෙටියෙන් මතක් කළේ ඒ කියපු ටික තේරුණා. විපස්සනාවේ කියපු මොනවා ගැටලුවක් තියෙනවද කියන්නේ. ඒ සිතිවිල්ලත් බලලා එකක් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරලා ආපහු ඒක අතහැරලා දාලා ආපහු ආනාපාන සතියට වෙන්න පුළුවන්. එහෙමනම් අපි නවත්තන්නේ නේද තුමත්නේ පහට කිට්ටුයි වැස්සකුත් එනවා කියන්නේ. ඒ නිසා අද උදේ ඉඳලා මේ මොහොත දක්වා සමත විපස්සනා භාවනා ගුණධර්ම දිනු කර ගැනීම වශයෙන් මෙතෙක් වේලා රැස් කරගත්ත මේ උදාාර තුතුම් කුසල ශක්තිය ධර්ම ශක්තිය විශේෂයෙන් ඔබත් මමත් අපි හැදුව වැඩුව අපේ දයාබර මෞර්යමෝපියන්ට ගුරු දෙගුරුන් වහන්සේලාට මේ පිළිවත් වේවා ඒ ඇත්තන්ටත් මතුමත්තේ අමාමහ නිවන් සුව ලබන්න මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අද අපිට මේ වගේ වැඩසටහනක් කරගන්න අවස්ථාව ලැබුණේ මේ විහාරස්ථානයේ නිසා මේ විහාරස්ථානයේ ආරම්භ කරපු දාපටන් අද මේ මොහොත දක්වා විහාරස්ථානයේ දිනුවට කටයුතු කරපු අද දක්වා වැඩ ඉන්න පරම පූජනීය සුපේසල ශික්ෂාකාමී මහා සංඝරත්නයට මේ විහාරස්ථානයේ ගොඩනගන්න මිල මුදලින් කායික ශ්‍රමයෙන් ධනයෙන් යම් දායක පින්නතුන් උදව් උපකාර කළා නම් එදා මෙදා තුර උපකාර කළ සියලුම දායක පින්නතුන්ට ඒ සඳහා අවවාද අනුශාසනා දෙමින් වැඩ සිටිය ඒ වගේම අදටත් වැඩ ඉන්න පරම පූජනීය මහා සංඝරත්නයට අප කරගත්ත මේ උදාාර උතුම් කුසල ශක්තිය ධර්ම ශක්තිය අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා මේ පින් බලයෙන් මතුමත්තේ පැතු උතුම් බෝධිආන වලින් මහා මහ නිවන් සුව ලබන්නට ඒ මහා සංඝරත්නයේ ප්‍රමුඛ කොට ඇති දායක පින්තුන්ට මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දවසේ මේ කටයුතු වලට දම්පැන් වලින් ගිලන්පස වලින් අපිට උදව් උපකාර කරපු අපේ දායක පිරිසට මේ උදාාරතර උතුම් කුසලත් වේවා ඒ ඇත්තන්ටත් නිවන් දක්නාතුරු මේ සසුන් ගුණ පාරමී පිළිවෙත් පුරා ගන්නට වාසනාව වේවා කෙලවර පැතු බෝධිආන වලින් අමා මහ නිවන් සුව ලබත්වා කියලා පිළිපෙත් පනවමු. ශාසනය ආරක්ෂා කරන ලෝක පාලනය කරන බේත් මගේත් අපේ ජීවිත ආරක්ෂා කරන විහාරස්ථානයේ අධිග්‍රහිතෝද බෝධීන් වහන්සේට අධිග්‍රහිතෝද මිහිතලේ පටන් බඹතලේ දක්වා වෙසෙන්නා වූ සියලුම දිව්‍ය රාජ මඩුල්ල දිව නිත්‍යමා දිව කංගමායිත ආදරෙන් සාදරෙන් සමාදරෙන් චිත්ත ප්‍රසාදයෙන් කරුණා මෛත්‍රියෙන් අප මේ දෙන උතුම් පින අනුමෝදන් වෙත්වා මෙපින් අනුමෝදන් වෙන සියලුම දෙවි දේවතාවුන්ගේ ධාර්මිකෝ දේව ආරක්ෂාව ආශිර්වාදේ රැකවරණ උපකාරයේ සිත සාන්තිය මේ විහාරස්ථානයේට පූජනීය මහා සංඝරත්නයට එවැගේම කප්පිකාරක කැපකරු සිව්පස දායක පින්තුන්ට අද මේ ස්ථානයේ පැමිණ මේ භාවනා වැඩසටහනට සම්බන්ධ වුණා වූ මේ පින්වත් මහත්තුරු මව්වරු මේ දූ දරුවන් සෑම සිළු දෙනාටම ඔය ඇත්තන්ගේ උපභෝග පරිභෝග සම්පත් වලට දෙවියන්ගේ ධාර්මිකෝ දේව ආරක්ෂා සංවිධාන සලසා දෙත්වා
දිව්‍ය රාජ මඬුල්ලටත් පැතුම් පරිදි උතුම් අමා මහ නිවන් සුව ලබන්න මේ පින හේතු වාසනා වේවා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඔබ අප සෑම සිළු දෙනාගේ නමින් අභාව ප්‍රාප්ත මෞදමෝපියන් දූ දරුවන් දරුමුණු පුරන් අතර සත්මුතු පරම්පරාවක පිට මෙපිට යම් ඥාති පිරිසක් ඇතොත් වෙතොත් ඒ සියලුම නියකිය ඥාතීන්ටත් මේ පින දැනේවා පෙනේවා හිමි වේවා ඉති වේවා අනුමෝදන් වෙත්වා නිවන් දක්නාතුරු සතර අපායක නොවැටේවා සුගති සංඛ්‍යාත සම්පත් කෙලවර පැතු බෝධියාන වලින් අමා මහ නිවන් සුව ලබත්වා කියලා ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරමු. දෙවියන් සහිත සදේවක ලෝක සත්වයාට පින්පෙත් අනුමෝදන් කිරීමෙන් අද වටිනා ධර්ම සත්‍යයක් පුණ්‍ය සත්‍යයක් ඔබ අප සියලු දෙනා එකතු කරගත්තා. විශේෂයෙන් අපට මේ වගේ පින්කමක් කර ගන්නට අවස්ථාව ඉඩකඩ ලැබුණේ විශේෂයෙන් අපේ රුවන් මහත්මයා අපේ පින්වත් ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද අභිධර්මාචාර්ය අභිධර්ම කතිකාචාර්ය රාජකීය පඬිත පරම පූජනීය සුපේසල ශික්ෂාකාමී බුද්ධ පුත්‍රයන් වහන්සේ මුල් කරගෙන උන්වහන්සේ බොහෝම විචිත්‍ර ධර්ම කතිකයි. ඒ උන්වහන්සේගේ ධර්ම දේශනා අතරේ තුන්යම් රාත්‍රී මුළුල්ලේ එක හඬින් මුළු ලෝට ඇසෙන විදිහට උන්වහන්සේ එක හඬින් ධර්ම දේශනාවක් කරනවා. තුන්යම් රාත්‍රී මුළුල්ලේ මම එහෙම කිව්වේ ඒ දේශනාවට මම විශ්වාස කරනවා මනුෂ්‍යව පමණක් නෙවෙයි දෙවියෝ බ්‍රහ්මයෝ පවා ඒ දේශනාව අහන්න සහ සම්බන්ධ වෙනවා. මේ වෙනකොට උන්වහන්සේ දේශනා 8ක් පවත්වලා තියෙනවා. 9 වෙනි ධර්ම දේශනාව අනුරාධපුර රුවන්වැලි සෑය චෛත්‍යරාජයන් වහන්සේ අභියස මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ ඒ දේශනාව පවත්වන්නට උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. ඉතින් උන්වහන්සේ නිසා තමයි අපට මේ ගමන අපට උනත් එන්න අවස්ථාව ලැබුණේ උන්වහන්සේගේ ආරාධනය නිසා. ඉතින් ඒ සඳහා එවැනි ධර්ම දේශනාවක් මේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට අදහස් කරලා අපේ රුවන් මහත්මයා ඒ සඳහා මූලිකත්වයේ දරාගෙන ඉදිරිපත් වෙලා ආරාධනා කළා. ඉතින් ඒ හේතු කොටගෙන තමයි අපට ඔබට අද මේ වගේ වැඩසටහනක් මේ අපට මේ අවස්ථාවේ කරන්න ලැබුණේ. ඒ නිසා අපව වැඩම කරවා ගත්ත අද එදා මෙදා තුර මවෙක් පියෙක් වගේ සොයමින් බලමින් ළඟ ඉඳගෙන එතුමාගේ සියලු කටයුතු බහා තබලා සංඝයා වෙනුවෙන් තමන්ගේ දවස පුරාම කාලය වැය කරමින් බොහෝ උපකාර කරනවා. ඉතින් ඒ නිසා රුවන් මහත්මයා ප්‍රධාන උපකාර කරපු සෑම සිළු දෙනාටම අද මේ සිඩ්නි නුවරට අපි වැඩම කරවා ගන්නට අදහස් කරපු අපේ පින්වත් කවුරුත් ඔබ කවුරුත් කතා කරන අඳුරන දන්න අපේ ලාල් මහත්මයා එතුමා බොහොම කාරුණිකව මේ කටයුතු ඉදිරිපත් වෙලා අපිව වැඩම කරවාගෙන ගුවන්තොටුපළට පැමිණිලා අපිව පිළි අරගෙන ඒ කටයුතු කළා අද මේ මොහොත දක්වා. දැන් මේ සිඩ්නි නුවරට අපිව වැඩම කරවා ගන්නට කටයුතු සැලසුම් කරපු අපේ පින්වත් ලාල් මහත්මයා ප්‍රධාන පරම පූජනීය මහා සංඝරත්නය ඇතුළු ඒ උපකාර කරපු මූලික වශයෙන් ඒ අනුග්‍රහ දක්වපු ඒ පින්වතුන් අපි මේ අවස්ථාවේ ඉතාම කරුණාවෙන් මෛත්‍රියෙන් අනුස්මරණය කරමින් ආශිර්වාද කරනවා. මේ කරගත් කුසලානිසංස බලයෙන් ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන උතුම් බුදු වදන අනුව මේ දුන්න ධර්ම දානයේ පිණින් නිවන් දක්නා ජාති දක්වාම සතර අපායකට නොවැටේවා සංසාර වට දුක්ඛයකට පත් නොවේවා සසර ගමන සුවසේ නිමා කරගෙන මේ ධර්මයේම පිහිට කරගෙන පරම ගම්බීර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් මතු මත්තේ අමා මහ නිවන් සුව ලබන්න මේ පින හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරන අතර පුණ්‍යානුමෝදනා කරලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සිඩ්නි නුවරට අපු වැඩම කරපු වෙලාවේ අපට ඒ තමන්ගේ නිවස පූජා කරලා ඒක අවශ්‍ය කටයුතු සලසා දුන්නේ පින්වත් මහත්මා නෝනා මහත්මිය දරු පිරිස ඇතුළු ඒ පවුලේ සිළු දෙනාටත් දම්පැන් පූජා කරන පූජා කරපු ඒ සිළු දෙනාටත්
මේ කුසලත් වේවා ඒත්තෝද නිවන් දක්නාතුරු සතර පායකට නොඇති සුගති සංඛ්‍යාත සම්පත් කෙලවර පැතු බෝධිආනුවට අනුව අමා මහ නිවන් සුව ලබත්වා කියලා අපි මෛත්‍රියෙන් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම අද මේ අවස්ථාවට මේ සිද්ධි නුවර පමණක් නෙමෙයි දුර බැහැර ඈත ඉඳලා පවා මේ දේශනාවට සහ සම්බන්ධ වීමට පැමිණිච්ච මේ පිළිතුරු සිටිනවා. ඉතින් ඒ අතර ඒ අපේ මනෝරී දියණිය ඒ වගේම එතුමියගේ ඒ මිතුරිය නැත්නම් සහෝදරිය ඇතුළේ පිරිස අද මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න ඒත් අපි සිහිපත් කරනවා. බොහෝ දුර කතර ගෙවාගෙන ඇවිදින් මේ උතුම් වැඩපිළිවෙලට නැත්නම් මේ උතුම් ධර්ම දේශනාවට භාවනා වැඩසටහනට සම්බන්ධ වීමෙන් රැස් කරගත් කුසලානිසංස බලයෙන් සිතූ පැතූ තුන් ධර්ම ප්‍රාර්ථනා මුදුන්පත් වී පැතූ බෝධිවලට අනුව අමා මහ නිවන් සුව ලබත්වා කියලා ආශිර්වාද කරනවා. ඉතින් ඒ නිසා දුර බැහැර පමණක් නෙමෙයි ළඟපාත උනත් මේ සම්බන්ධ වෙලා අද දවසේ මේ කටයුතු වලට සහයෝගය දුන්න දැන් මේ වෙලාවේ මෙතන නොසිටිය යම් යම් හේතු කාරණා නිසා ගෙදරට දුරට ගියා වූද ගෙදර දොරේ සිටගෙන උනත් මේ මොහොතට මේ කටයුතු වලට අතහිත දුන්නා වූද සහ සම්බන්ධ වුණා වූද දුර බැහැර වූද ළඟ වූද සියලුම දෙනාද සිහිපත් කරන අතර ඒ සියල්ලන්ටත් මේ පින්වත් වේවා. ඒ සියලුම දෙනාගේ උතුම් ධර්ම ප්‍රාර්ථනා මුදුන්පත් වී පැතු බෝධි වලින් අමා මහ නිවන් සුවත් වේවා කියලා පුණ්‍යානුමෝදනා කරතුව සිහිපත් කරමින් දැන් මේ අවස්ථාවේ අපි මේ කරගත්ත පින ඥාතීන්ට දෙවියන්ට සියලු සත්වයන්ට අනුමෝදන් කරමු. ගාථාව සජ්ජායනා කරමින් පින් දෙමු. ittavata cammehi sampatam punya sampadam sabbe devanumodantu sabba sampatti siddhya ittavata cammehi punya sampadam sabbe devanumodantu sabba sampatti siddhya ittavata cammehi sampatam punya sampadam sabbe sattanumodantu sabba sampatti siddhya ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා ඥාතයෝ ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා ඥාතයෝ ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා ඥාතයෝ. හොඳයි. අපිට දැන් මේ වගේ පින් කරගන්න ලැබුණේ සැබවින්ම කල්යාණ මිත්‍ර ඇසුර නිසා, සත්පුරුෂ ආශ්‍රය නිසා. ඒ නිසා ප්‍රාර්ථනා කරන්න නිවන් දක්නාතුරු පස්පව් කරන දස අකුසල් කරන සත්පුරුෂ ඥාන මන්ද බුද්ධික පාප මිත්‍ර ආශ්‍රය සේවනයක් පෛරුපාසනයක් නිවන් දක්නාතුරු නොවේවා. සිල්වත් ගුණවත් නැනවත් පෝසත් මව්ගේ මව්පියන් දූ දරුවන් දරුමුණුපුරන් සහෝදර සහෝදරී කල්යාණ මිත්‍රයන් මතු බුදු වෙන බුද්ධාංකුර උතුමන් වහන්සේලා සුපේසල ශික්ෂාකාමී සර්වඥ බුද්ධ පුත්‍රයන් වහන්සේලා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ආදී ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සත්පුරුෂ ආශ්‍රය ජාති ජාති නිවන් දක්නාතුරුම ලැබේවා කියන ප්‍රාර්ථනාව සිටේ ඇති කරගෙන ඉමිනා පුඤ්ඤ කම්මේ කියන ගාථාව කියලා ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය. සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය. මේ වාක්‍ය කියන්නේ ධම්මේ පුඤ්ඤ කම්මං ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. මේ පින්කම නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා වාසනාව වේවා වාසනාව වේවා. සාදු සාදු සාදු. හොඳයි.
විහාරස්ථානයේ වැඩ සිටින පරම පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයට අද මේ අවස්ථාවට සහසම්බන්ධ වන මේ සදහැබර මහත්තුරු මව්වරු මේ දූ දරුවන් සෑම සිළු දෙනාටමත් ආරාධනා කරපු අපේ පින්වත් ලාල් මහත්මයා වන් මහත්මයා ඇතුළු ඒ උපකාරක සෑම සිළු දෙනාටමත් මේ කුසලානිසංස බලයෙන් සිතක් සාන්තියක් වේවා යහපතක් දියුණුවක් අභිවෘද්ධියක්ම සැලසේවා සිතූ පැතූ ලෞකික ලෝකෝත්තර උදාර ධර්ම ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ සර්ව ප්‍රකාරයෙන් මුදුන්පත් වේවා නිවන් දක්නා ජාති දක්වාම ජෝති ජෝති පරායන වෙමින් සුගතියෙන් සුගතියට යමින් මේ දුක් සහිත සසර කතර නිමා කරගෙන ගෙවාගෙන ඉතා ඉක්මන් භවයකදීම පැතූ බෝධියානවලට අනුව හැම දිනාටම සපිරිවරින් කැටුව දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ ගම්භීර ආර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව ලබන්න මේ පින හේතු වාසනා වේවා කියලා අදවතින් ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහං සාදු Kan,